නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ අපමාදේන සම්පාදේතු උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් ගුරු දෙවියන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහා සංඝරුවන ආදර ගෞරවයෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගනිමු අද සදැහැති දායකත්වයේ කවුද කියලා. දායකත්වයේ දරන්නේ රාජගිරිය කලපලුවාව ගෙදර පදිංචි පින්වත් සඳුන් අමිල උදාරි සහ ගුණරත්න යන පිනැති දූපුතුන් විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම ඊටම දයාවෙන් සිහිපත් කොටගෙන ඒක රාශී කරගෙන පින්වන්තුම හැමදෙනාම කැටුව මහා සංඝරුවන පාමුල මේ උතුම් සදාම් පිළිසඳර පවත්වන්න අපි සෝදානම්. අපි නැවතත් පූජනීය මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි දැන් බොහෝ කලක් තිස්සේ මේ හෝරාවක් වගේ කාලයක් පුරාවට එහෙමයි. එතකොට මේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස එහෙමයි. ඒ වගේම ඊයම නිවන් දොර විවර කරවන එහෙමයි. ප්‍රඥා ලෝකේ ඇති කළ දෙන දහම් කතිකාවතක අපි නියලුණා. එහෙමයි ස්වාමී. අපි එතකොට මේ මෑතකදී ලස්සන දහම් කතිකාවතක් කතා කළා බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිබඳව. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේගේ වචන ගැන කියද්දී එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේනමක් මේ ලෝකේ සියලු කතා කරන දේවල් එහෙමයි. කොටස් 6කට බෙදුවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ කොටස් 6ෙම බුදුරු කතා කරන්නේ කොටස් 2ක වචන පමණයි. එහෙමයි. ඒතර ඒකේ හරිය ලස්සන දෙපාර්ශවයක් බලනවා මේ වචන ගැන කියද්දී කියන වචනේ තියෙන ප්‍රශ්නෙත් බලනවා අහන් ඉන්න කෙනාගේ ස්වභාවයත් බලලා තමයි වචන ගැන කියන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. එතකොට අහන් ඉන්න අයට අප්‍රිය අමනාප වන වචනක් තියෙනවා, අහන් ඉන්න අයට ප්‍රියමනාප වන වචනක් තියෙනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේලාගේ සුභාෂිතය තුළ එතකොට අපි දා දේශනාවේදී ශ්‍රවණය කළ හරි ආශ්චර්යයි. ඒතර කොච්චර මිනිස්සු ප්‍රියමනාප වුණත් තථාගතයන් වහන්සේ අර අනර්ථවත් දෙයක් නම් ශ්‍රී මුව මඩලින් පිට කරන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට එනම් අපිට තියෙනවා අවුරුදු 45 පුරාවට අපගේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුව මණ්ඩලින් අනර්ථවත් වචනයක් පිට වෙලා නැහැ. ආශ්චර්ය නේද? අනර්ථවත් වචනයක් පිට වෙලා නැහැ. ස්වාමීනි මොන තරම් අර්ථ සම්පන්න සහිත ඒකනේ හැම බුද්ධ වචනයක්ම. හැම බුද්ධ වචනයක්ම එහෙමයි. සූත්‍ර පිටකේ කියුවත් විනය පිටකේ කියුවත් ඒ කිසි තැනක කිසි වචනයක් නෑ අර්ථවත් නැති. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව උපදවන්නේ නැති කිසි වචනයක් නෑ. එහෙමයි. ඒ හැම වචනයක් තුළම තියෙන්නේ. ඒකේ සාමාන්‍ය කීමට කියන්නේ හැම බණ පදයකින්ම රහතන් වහන්සේලා දහස් ගණන් බිහි වුණා කියලා වචනයක් කියනවනේ සාමාන්‍ය ලෝකේ. එතකොට ඒක හරි ඉතින්. එතකොට මේ හැම වචනයක්ම සත්‍යයිනේ, අර්ථ සහිතයිනේ. එහෙමයි. ඒතකොට සමහර අවස්ථාවලදී සමහර දේවල් ඇහුවට පස්සේ භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දවත් ඉන්නවා. මේ අර්ථවත් උනත් මේකින මේ අප්‍රිය යමනාපය කියලා නිශ්ශබ්දව ඉන්න. එහෙමයි. හරි පුදුමයි. ඒකට ඒ කට්ටියට අප්‍රිය යමනාපය බව දැනගෙන ශාස්ත්‍රුන් වහන්සේ අර්ථවත් උනත් කියන්නේ. හැබැයි අවස්ථා එකක් දෙකක් තුනක් හරි නැවතත් ඇවටිලි කරලා ආරාධනා කළොත් එහෙමයි ස්වාමීනි. හරි එතන තුනේ කාලානුරූපව කියනවා කියලා. එහෙමයි. එimhe ඉල්ලීමක් නොකරොත් ඉල්ලීමක් කළොත් එimhe නොපවසා ඉන්නෙත් නැහැ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. අපිට හිතා ගන්න බෑ එතකොට මේ ජීවිතයේ ස්වභාවය නේද? එහෙමයි. එතකොට නිශ්ශබ්ද ඇහුවොත් එහෙම හදිසියෙන් අප්‍රියමනාපන ඒත් නිශ්ශබ්දව සිටින
එතකොට ආයෙ දෙතුන් වතාවක් ඉල්ලීමක් කරද්දී කාලා ඒ අදාළ කාලානුරූපව අදාළ කරුණු පවසන අර්ථවත් වචන පවසන එහෙමයි. සත්‍ය වූ සිදුවක් තමයි කියනවා කියලා කියන්නේ. එහෙමයි. සිදු වුණු දෙයක්මයි කියනවා කියන්නේ. එහෙමයි. සත්‍යයක්මයි කියනවා කියන්නේ. අර්ථවත් දෙයක්මයි කියනවා කියලා කියන්නේ. එහෙමයි. එතන මේ ලෝකේ සමහර දේවල් තියෙනවා සිදු වෙච්ච දෙයක්. ඒක සත්‍යයක්. හැබැයි අර්ථවත් නැහැ. ඒක කියන්නේ මිනිස්සුන්ට ඇහුණා කියලා මිනිස්සුන්ගේ ප්‍රඥාව ඇති වෙන්නේ මිනිස්සුන්ට යහපතක් වෙන්නේ හිත සංසිඳෙන්නේ. දැන් මේ ලෝකෙ ඉතින් වැඩිපුර තියෙන්නේ දැන් සාමාන්‍ය බලනකො ජනමාධ්‍යයක් ගත්තොත් එහෙම බොහෝ ජනමාධ්‍යවල පැය 24 ගත්තොත් එහෙම සිදුවෙච්ච තමයි කියන්නේ. සත්‍ය සමහරලාට කියන්නේ. එහෙමයි. අර්ථයක් නැහැ. අහන් ඉන්න මිනිස්සුන්ගේ ප්‍රඥාව ඇති කරන්නේ. කුසල අකුසල් තේරුම් ගැනීම මානසික කුසලතාවය ඇති කරන්නේ. සත්පුරුෂයා අසත්පුරුෂයා තේරුම් ගැනීම මානසික කුසලතාවය ඇති කරන්නේ. ධර්මයේ අධර්මයේ තේරුම් ගැනීම මානසික කුසලතාවය ඇති කරන්නේ. සතර පායට නොයල්මක් ඇති කරවන්නේ. සංසාරයට නොයල්මක් ඇති කරවන්නේ. සසරට බයක් උපද්දන්නේ. අර්ථවත් නැහැ. සමහරලාට මාධ්‍යවල සමහරලාට තියෙනවා මේ සිදු වෙලත් නැහැ. සත්‍යකුත් නෙවෙයි අර්ථිකුත් නැහැ. මෙතන අපිට දේනෝනේ වචන කියන දේ කොච්චර වැදගත් වෙනවද මේ ලෝකයට කියලා. එහෙමයි ස්වාමීනි. හරිම වැදගත් පරිස්සම් වෙන්න ඕන දෙයක් නේ මේක. අපේ මේ කන් වලින් අහන දේවල් එතකොට ගැන හරිම සැලකිලිමත් වෙන්න ඕන පින්වත්නි. ඒතර මේ ලෝකේ සියලු වචන ගත්තොත් තියෙන බුදුරජාණන් වහන්සේ තන වචන 6ක් ගැන විස්තර කළා ඉදා. එහෙමයි. කුමක්ද වචන 6 මේ සත්‍යයි සිදු වෙලා තියෙන අර්ථයක් නැහැ. වැඩක් නැහැ එතකොට මේ ලෝකෙට ඒකේ. සමහරලාව තියෙනවා කියනවා සත්‍යයි. ඒ වගේම මේ සිදු වෙලා නැහැ අසත්‍යයි. එහෙමයි. අනර්ථවත්. එහෙමයි. සමහර දේවල් තියෙනවා කියනවා මේ සත්‍යයි සිදු වෙලා තියෙනවා අර්ථයක් නැහැ. එහෙමයි. සමහර දේවල් තියෙනවා කියනවා සත්‍යයි සිදු වෙලා තියෙනවා අර්ථවත්. ඒතර මේ වගේ ස්වභාවයෙන් තුතර අහංගින මිනිස්සුන්ට ප්‍රියමනාප බව තියෙන්න පුළුවන් අප්‍රියමනාප බව තියෙන්න පුළුවන්. එහෙමයි. ඒතර එහෙම තියෙන ලෝකේ බුදුවරු රහතන් වහන්සේලා මේ ලෝකයා කෙරේ අනුකම්පාවෙන් සත්‍යය ගැන මහා කරුණාවෙන් මොකද දැන් අපි හිතන්නකෝ දැන් අපි මේ කතාවක් කරනවා කියලා. එහෙමයි. මේ කතාව කරනකොට කෙනෙක් සවන් දීගෙන ඉන්නවා නම් මහත්තයා ඒ සවන් දීගෙන ඉන්න මොහොතේ එක්ක මිත්‍යා දෘෂ්ටිය ඇති වෙනවා එක්ක සම්මාදිට්ඨිය තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එක්ක මිත්‍යා සංකල්පය තියෙනවා එක්ක සම්මා සංකල්පය තියෙනවා. එහෙමයි. එක්ක මිත්‍යා වාචාවකට යනවා අහන් එදීම තුල එක්ක සම්මා වාචාවට යනවා. එක්ක මිත්‍යා කම්මන්තයට යනවා එක්ක සම්මා කම්මන්තයට යනවා. එහෙමයි. එක්ක මිත්‍යා ජීවිතයට යනවා එක්ක සම්මා ජීවිතයට යනවා. එහෙමයි. එක්ක මේ මිත්‍යා වායාමයට යනවා එක්ක සම්මා වායාමයට යනවා. ඒ අහන් ඉන්න දේ තුල. එහෙමයි. ස්වාමීනි එතකොට අපි මොනතරම් සංවරයකින් වචන එක පැත්තකින් අහන කෙනා කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද බුද්ධිමත් වෙන්න ඕනද. එහෙමයි. අනිත් එක්කෙනා කියන කෙනාට කොච්චර එතකොට සානුකම්පිත බවක් සත්ව වර්ගයාගෙන ඇති වෙන්න ඕනද. එහෙමයි ස්වාමීනි. නේද? එහෙයි. දැන් මේ වගේ සුන්දර විස්තරයක් තියෙන ලස්සන දේශනාවක් අද ශ්‍රවණය කරා. මේ දේශනාවේ නම් මහත්ය කුක්කුලවතී සූත්‍රය. එහෙමයි ස්වාමීනි. හරිම බය හිතෙනවා අපි මේ කතා කරන දේවල් තුල තියෙන භයානකකම. එහෙමයි. හරියට සැලකිලිමත් වෙන්න දෝ පිට කරන වචන තුල තියෙන භයානකකම. එහෙමයි. ඒ වගේම හරියට කල්පනා කරන්නේ නැතුව තේරුම් ගන්න නැතුව අපි හැසිරෙනවනේ. ඒ හැසිරීම තුල තියෙන භයානකකම. එහෙයි ස්වාමීනි. පුදුම විදිහට සැලකිලිමත් වෙන්න මේ දේශනාව ශ්‍රවණය කරද්දී. ඇයි අපි මේ දේශනාව ඇසුරින් තේරෙනවා අපි යම් විදියක හැසිරෙනවද ඒ සෑම දෙයකටම අදාළව අපේ විඥානය සකස් වෙනවා. උපතක් පිණිස. එහෙමයි ස්වාමීනි. පිට කරන සෑම වචනයකට අනුවම විඥානය සකස් වෙනවා. එහෙමයි. හිතන සෑම පිළිවෙලකට අනුව විඥානය සකස් වෙනවා. හිත පවත්වන සෑම පිළිවෙලකට අනුව විඥානය සකස් වෙනවා. උපතක් පිණිස. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ දේශනාව හරිම අසරිමත් හොඳට එහුම්කන් දීගෙන මේ දහම් සාකච්ඡායි වාසය කරන්න කරලා ප්‍රඥා ලෝකෙ පුදව ගන්න. එහෙමයි. අඩු ගානේ ප්‍රඥා ලෝකෙ ගොඩාක් පුදව ගන්න බැරි නම් අඩු ගානේ එවන් උත්තම දහමක්මයි මේ තියෙන්නේ. මේ දහමයි දෙව් මිනිස් ලෝකයාට පිළිසරණ විදියට පවතින්නේ කියන තේරුම් ගැනීම ඇතිව අඩු ගානේ ධර්ම ශ්‍රවණී සාදුකාර දෙමින් ජීවිත කාලි පුරාවට අනුමෝදන් වෙවි ඉන්න පුළුවන් නම්
එයා සසර පුරාවට අධර්මයක් අහන කෙනෙක් බවට පත් වෙන්නේ එහෙමයි ස්වාමීනි. නැහැ. ඒ ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම මේක. ධර්ම ශ්‍රවණයට ධර්මයේ කියවීමට තමන්ගේ දිවි පරදුවට තියලා මේ ජීවිතේ පුරුද්ද ඇති කළොත් සසරේදී අධර්මයට අකමැති. අධර්මයට අකමැති කියලා කියන්නේ ලොකු දෙයක් නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ධර්මයටමයි කැමති එයා. ඒතකොට ඊළඟ ජීවිතය පුරුදු කරන කෙනෙක්වත් වෙයි අඩු ගානේ. කොච්චර දෙයක්ද නේද? සුභාසිතයක් විතර අඩු ගානේ පිළිගන්න පුළුවන් නම් දුබ්භාසිතයක් විතර තේරුම් ගන්න පුළුවන් නම් ධර්මයක් විතර අධර්මයක් විතර තේරුම් ගන්න පුළුවන් නම් මේ මානසික කුසලතාවය කොතන වටිනවද? ඉතින් ඒ දවස් තුල අපගේ සියල්ල දන්නා සියල්ල දකිනා දෙව් මිනිස් ලෝකයාට ප්‍රඥා ලෝකයෙන් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් සූපත් කරවන භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ කෝලීය ජනපදයේ හලිද්ද වසන කියන කෝලීවරුන්ගේ නියංගමේ. එදා ගෞරතයේ සමාදන් වුණු කෝලීය පුත්‍ර පුන්නයි එයා ගෞරතයේ සමාදන් වෙලා හිටියා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම සුනක වෘතයේ සමාදන් වෙලා හිටිය නිරුවත් සේනියයි. එයා නිරුවත් එතකොට. එහෙමයි ස්වාමීනි. අහෝ බලන්නනේ. එහෙමයි. දැන් ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටිද්දී එතකොට මීට වඩා තව කොච්චර දේවල් තියෙන්නේ නැද්ද මහත්තයා? ඒ කාලේ මිනිස්සු හරි පුදුමයි විමුක්තියට පුදුම ආශාවන්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. නිදහස් වීමට නිදහස් වෙන්න. එහෙමයි. ඉතින් නිදහස් වෙන්න කියලා හිතලා ඇහෙන් යමක් දකින දේ සමහර මිනිස්සු පුරුදු කරනවා. එහෙමයි. අහන දේ පුරුදු කරනවා. හිතට යමක් එනවද හිතන දේවල් පුරුදු කරනවා. එහෙමයි. අදටත් ඒක තියෙනවනේ මහත්තයා. සමහර අය ඉන්නවනේ ඉතින් මේ බොහොරිදි කාඩ මෑල්ලක් අඳගෙන අර මේ ගිහිල්ලා හිම වතේ ඉන්නවනේ අදටත්. එහෙමයි. කොණ්ඩ වවාගෙන හිම වතට වෙලා ඔහේ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් ලොකු සාහි මාත් එක්ක මම මතක ලොකු සාහි දවසක් කියනවා අවුරුදු 12ක් වචනයක් කතා නොකරපු සාතුරෙක් හිටියා කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් යාට හිතෙන දේ මේක පුරුදු කළොත් විමුක්තියටපත් වෙනවා කියලා හිතනවා. හරි පුදුමයි නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් ඊට පස්සේ එසේ පැමිණ ඇවිල්ලා ගෞරවතේ සමාදන් වුණු කෝලීය පුත්‍ර පුන්න භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ එකත් පසක වාඩි වුණා. එහෙමයි. සුනක වෘතේ සමාදන් වුණු නිරුවත් සේනිය භාග්‍යතුන් වහන්සේත් එක්ක සතුටු වෙලා පිළිසඳර කතා බහේ ඉඳලා සුනකෙක් විදියට කැරකිලා ඇවිල්ලා වාඩි වුණා. සුනකේ එහෙමනේ. එහෙමයි ස්වාමීනි. මේ වටේ මෙහෙම කැරකිනවා. කැරකිලා එහෙම වකුටු වෙලා බල්ලෙක් කර බිම දිගෑරෙන්නේ යම්සිත අනේ ඒ විදිහට හිටියා. වාඩි වුණා. එකත් පසක වුන් ගෞරවතේ සමාදන් වුණු කෝලීය පුත්‍ර පුන්න භාග්‍යතුන් වහන්සේට මෙහිම කිව්වා. දැන් අරය සාමාන්‍ය ප්‍රകൃති විදිහට තමයි වාඩි වුණේ. එහෙමයි ස්වාමීනි. අරය බල්ලෙක්ගේ විදිහට වාඩි වුණේ. එහෙමයි. අරය ගවයෙක්නේ. එහෙමයි. ඒතර මේ වෘතය හරි පුදුමයි. ඒ වෘතය ඒකට සමාදන් වුණා කියලා කියන්නේ ගවයේ කැසිරෙන්නේ යම් විදියකද ඒ විදියට එයා හැසිරෙනවා. එහෙමයි. එතකොට ඔබ හිතලා බලන්න පොඩ්ඩක් සිහි කරලා බලන්න ගවය මොනවද කරන්නේ? එහෙමයි. සමහරට අත් දෙක කකුල් දෙක පාවිච්චි කරලා යනවා ඇති. එහෙමයි. ඊළඟට සමහරට තනකොළ කනවා ඇති. එහෙමයි. ඒක අතින් කඩාගෙන කන්නේ දැන් ගවය එහෙම කන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. තලකොණ ලෑටි ගාලා කනවා ඇති. එතකොට ඒවට කියන ගව වෘත, ගව සංකල්ප, ගව අදහස්, ගව සීල කියලා තමයි පාවිච්චි කරන්නේ ඒවට. එහෙමයි ස්වාමීනි. දැන් මෙහා බොහෝ කොට වඩනවා ඒක. එහෙයි. ඊළඟ ස්වාමීන් මේ නිර්වත් සේනිය සුරණ කෘතයේ සමාදන් වෙලා ඉන්නේ. දුෂ්කර ක්‍රියාවක් කරන්නේ ස්වාමීනි. එහෙමයි. තමන්ගේ යාළුවා ගැන කියන්නේ. එහෙයි. බිමට දැමූ දෙයක් තමයි අනුභව කරන්නේ. බල්ලෝ එහෙමනේ. එහෙමයි. අතින් අරන් කන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. මොහු විසින් ඒ සුනක වෘතයේ දික්කල තිස්සේ ස්වාමීනි සමාදන් වෙලා ඉන්නවා. ඉතින් ස්වාමීනි මොහුගේ ගතිය කුමක් වේවිද? පරලෝ උපත කුමක් වේවිද කියලා ඇහුවා. එහෙමයි. හරි ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ දන්න දැන් මේක අහනකොට අප්‍රියයි අමනාපයි. හැබැයි අර්ථවත්. එහෙයි. බලවත් උමනාවක් නැත්තම් කියන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? තථාගතයන් වහන්සේ හරි ලස්සන දෙයක් තියෙනවා මහත්තයා. එහෙමයි. සමහර කරුණු කියනකොට අවස්ථා තුනක්ම ඒකේ සමාදන් කරව ගන්නවා. එහෙමයි. අවස්ථා තුනක්ම. එහෙමයි. කියන්නේ අවස්ථා තුනක්ම ඉල්ලීමක් ඇති කරනවා. එහෙමයි. ඒකට කාටවත් චෝදනාවක් කරන්න බෑ. මම අකමැති දෙයක් ශ්‍රමණ ගෞතමයෝ කිව්වා කියලා. එහෙමයි.
කොතරම් ආශ්චර්යද භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. බලන්නකො ඒ සිහිය, එහෙයි. ප්‍රඥාව, එහෙමයි. පටිභානය, එහෙයි. දැනට සුදුසු නුවණ එහෙමයි. හරි ආශ්චර්යයි නේද? එහෙයි. වැඩක් නෑ පුන්න ඔය කාරණේ එසේ තිබේවා කිව්වා. ඒ මගෙන් අහන්න එපා කිව්වා. දෙවෙනි වතාවටත් ආයෙත් පුන්නහනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මගේ යාළුවා සුනක වෘතේ සමාදන් වෙලා ඉන්නේ. දුෂ්කර ක්‍රියාවක් කරන්නේ. බිමට දැමූ දෙයක් විතර අනුභව කරන්නේ. මෙයා මරණින් මත්තේ කොහෙද උපදින්නේ කියලා. බුදුරජාණන් දෙවෙනි අවස්ථාවේ එක්ක ඕක පැත්තකින් තියනවා කාරණේ. එහෙමයි. තුන්වෙනි අවස්ථාවත් ගෞතේ සමාදන් වුණු කෝලිය පුත්‍ර පුන්නහනවා ස්වාමීනි මේ නිරුවත් සේනිය සුරණක වෘතේ සමාදන් වෙලා ඉන්න දුෂ්කර ක්‍රියාවක් කරන්නේ බිමට බැවූ දෙයක් තමයි අනුභව කරන්නේ. මොහු විසින් බොහෝ කලක් මේක සමාදන් වෙලා ඉන්නේ. ස්වාමීනි මොහුගේ ගතිය මොකද්ද? එහෙමයි. පරලෝ උපත මොකද්ද කියලා. වැඩක් නෑ පුන්න. ඔය කාරණේ හොම් පැත්තකින් තියන්න කිව්වා. එහෙමයි. මගෙන් අහන්න එපා කිව්වා. මම ඔබට පැවසූ බස මේ ගැන පොඩ්ඩක් තේරුම් ගන්න කිව්වා. එහෙමයි. ඊට පස්සේ එහෙම කිරිවිල්ලා කියනවා දැන් ඔබ අවස්ථා තුනක්ම අවස්ථා දෙකකින් මං කිව්වා වැඩක් නෑ ඔක අතහරින්න කියලා. එහෙමයි. කියද්දිද බහනවා. පුන්න ඒ නිසා මම ඔබට මේ ගැන කාරණාවක් කියන්නම් කිව්වා. එහෙමයි. උන් ලස්සන විග්‍රහයක් කරනවා මහත්තයා. හරිම සැලකිලිමත් වෙනවා. කෙනෙක් සුනක වෘතය වඩනවා. එහෙමයි. පරිපූර්ණව වඩනවා. සුනක සීලය වඩනවා. සීලය කියලා කියන්නේ මහත් එතකොට සුනකේ කයයි වචනය යම් විදියක හසුරවනවද එයත් ඒක පුරුදු කරනවා. එහෙමයි. හරි පුදුමයි එතකොට නේද? පරිපූර්ණව වඩනවා, නිරතුරු වඩනවා, සුනක සිත වඩනවා. එහෙමයි. දැන් සිතනේ මුල් වෙන්නේ මහත්තයා ඕන දෙයක් කරන්න. එහෙයි. ඒතර සුනකේ වාඩි වෙන්නේ යම් ක්‍රමයකට ඒක හිතින් හිතලා කරන්නේ. එතකොට මෙයත් ඒක කරනවා. එහෙමයි. සුනකයා කන්නේ යම්සේද, ඇවිදින්නේ යම්සේද, ගම්දනවල සැරිසරා යන්නේ යම්සේද, ලගින්නේ යම්සේද, ඊළඟට වෙන වෙන සුනකය හම්බුනහම ඒකතු වෙලා කටයුතු කරන්නේ යම්සේද, මේ හැම දෙයක්ම හිත හිතා කරනවා. එහෙමයි. හරි පුදුමයි නේද? එහෙමයි ස්වාමීනි. හිතා ගන්න බෑ දැන් මේගොල්ලෝ ඉතින් යම් මොනක් හරි පරමාර්ථකින් ඉතින් කරනවා. ඒක විමුක්තියක්. මොන හරි දෘෂ්ටියකට ඇවිල්ලා සමහරලාට. දැන් අපි හිතමු මෙහිම සමහරලාට සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාසය. කොහොම සීලබ්බත පරාමාසය? එහෙයි. ඉතින් ඔහු සුනක වෘත්තේ පරිපූර්ණ නිරතුරු වඩලා, සුනක සීලයේ පරිපූර්ණ නිරතුරු වඩලා, සුනක සිත පරිපූර්ණ නිරතුරු වඩලා, සුනක ආකල්ප පරිපූර්ණ නිරතුරු වඩලා, කය බිඳී මරණින් මතු සුනකයන්ගේ ලෝකේ උපදිනවා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඉතින් කොහොමද බලන්න දැන් ඒක හරි ප්‍රායෝගිකයිනේ. එහෙයි. ඒ විදියට හිත පැවැත්තුවා නම්, ඒ විදියට කටයුතු කළා නම්, ඒ විදියට හිතුවා නම්, හැසිරුණා නම්, ඉතින් මරණින් මත්තේ වෙනස් ලෝකයකට යන්න බෑනේ. එහෙමයි. හරිම පැහැදිලි සුනක ලෝකෙට යනවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඉතින් යම් කෙනෙකුට මෙවැනි දෘෂ්ටියක් තිබුණොත් උන් හරි පුදුම පැහැදිලි කිරීමක් කරනවා. එහෙමයි. ඒ කියන්නේ මම මේ සීලයෙන් හරි වෘතයෙන් හරි තපසෙන් හරි බඹසරින් වේවා දෙවියෙක් වන්නෙමි කියලා හිතනවා නම්, අන්‍යෝ දෙවියෙක් හෝ වන්නෙමි කියලා හිතනවා නම්, එය ඔහුගේ මිත්‍යා දෘෂ්ටියයි කියනවා. එහෙමයි ස්වාමීනි. කියන්නේ වැරදි දෙයක් අහමින් ඉඳලා මේක නිවැරදි දෙයක් කියලා හිතනවා නම් මිත්‍යා දෘෂ්ටියයි. එහෙමයි. වැරදි දෙයක් පුරුදු කරමින් ඉඳලා මේක හරි දෙයක් කියලා හිතනවා නම් මිත්‍යා දෘෂ්ටියයි. එහෙමයි. වැරදි දෙයක් පුරුදු කරමින් ඉඳලා ඉවර වෙලා ඔහු වැරදි අදහසකට එනවා නම් මොකද්ද? ඒකෙන් දෙවියන් අතර යනවා කියලා. එහෙමයි. ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. එහෙනම් මේ මිත්‍යා දෘෂ්ටි කියන කාරණේ ඔබ තේරුම් ගන්න ඕන. එහෙනම් මේ ලෝකේ ඔබ අධර්මයේ අහන්න පුළුවන්. අධර්මයේ අහලා හිතනවා නම් මේක ධර්මශෝභනක් ධර්මයක් කියලා මිත්‍යා දෘෂ්ටිය. අසත්පුරුෂයෙක් ඇසුරු කර හිතනවා නම් ශා සත්පුරුෂයෙක් කියලා වැරදි දෘෂ්ටියක්. වැරදි දෘෂ්ටිවලම බැසගන්නේ. ඒතර අධර්මයක් අහලා අධර්මයක් අනුමෝදන් වෙලා අධර්මික හිත බැස ගන්නවා නම් ඒ අධර්මයට අනුව පුරුදු වෙනවා නම් වැරදි දෘෂ්ටියක්. එහෙමයි. අධර්මය පුරුදු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඒ අධර්ම පුරුදු කරලා හිතනවා නම් මං අමා මහ නිවනට යනවා කියලා මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. එහෙනම් මේ නොදැනුවත් මෙවන මොනවද මේ හිතවල බැසගන්නේ කට්ටියගේ? මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටි බැස ගන්නවා. වැරදි දෘෂ්ටි බැස ගන්නවා. මිත්‍යා කියන එකෙන් අදහස් වෙන්නේ වැරදි දෘෂ්ටි කියන එක. එහෙයි. වැරදි දෘෂ්ටි. එහෙමයි ස්වාමීනි. කියන්නේ සත්‍යයක් නෙමෙයි ඒක කියන එක. එහෙමයි. පුන්න මිත්‍යා දෘෂ්ටිකයාට ගති දෙකයි තියෙන්නේ.
එක්ක නිරයේ එක්ක තිරිසන් යෝනි. අහෝ එහෙනම් මේ මිත්‍යා දෘෂ්ටිය හිතේ බැස ගන්න. ශ්‍රවණය තුලින් මිත්‍යා දෘෂ්ටිය බැස ගන්නවා. හැසිරෙන දේවල් තුලින් මිත්‍යා දෘෂ්ටිය බැස ගන්න පුළුවන්. එහෙමයි. ඇසුරු කරන පුද්ගලයා මත තීරණය වෙලා මිත්‍යා දෘෂ්ටිය බැස ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය බැස ගන්න ගති දෙකයි තියෙන කොහොමද? නිරය තිරිසන් ලෝකේ. එහෙනම් නිරයයි තිරිසන් ලෝකේ ගැන කතා කරන අපිට තේරෙනවා එහෙනම් නිරයයි තිරිසන් ලෝකය කියන්නේ මිත්‍යා දෘෂ්ටියට උදාහරණයක්. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? මිත්‍යා දෘෂ්ටිය සමාදම් වෙච්ච එකට උදාහරණයක්. මිත්‍යා දෘෂ්ටිය සමාදම් වෙච්ච එකට තියෙන උපමාව මොකද්ද? නිරයයි තිරිසන් ලෝකයයි. එහෙනම් මේ ලෝකේ නිරයයි තිරිසන් ලෝකයයි කියන ලෝක දෙක සකස් වෙන්නේ කොමකින්ද? මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි ස්වාමීනි. එහෙනම් මානසිකව සකස් වෙච්ච දෙයට අනුව නේද මේ ලෝක සකස් වෙලා තියෙන්නේ? එහෙමයි. මනුස්ස ලෝක සකස් වෙලා තියෙන කොමකින්ද? සම්මා දිට්ඨියකින්. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එහෙයි. එතන මනුස්ස ලෝකෙට ආපු මිනිස්සුන්ගේ ඊතුරු මේ සසරේ කොහේ හරි තැනකදී මේ සම්මා දිට්ඨිය දිනු කරගත්ත එකේ භාග්‍යයෙන් වැඩ කරන්නේ. එහෙමයි ස්වාමීනි. දෙවියන් අතරට යන්නේ සම්මා දිට්ඨිය දිනු කරපු නිසා. එහෙමයි. බ්‍රහ්මයන් අතරට යන්නේ සම්මා දිට්ඨිය දිනු කළා. එහෙමයි. එතකොට ඊවන් සම්මා දිට්ඨිය දිනු කරගෙන අහෝ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අහෝ මේ ශ්‍රවණයෙන් ඇසුරු කිරීම තුලින් ලාමක දේවල් ඔස්සේ ගිහිල්ලා අධාර්මික වැරදි දෘෂ්ටියක සමාදම් වෙලා වැරදි සංකල්පවල සමාදම් වෙලා ජීවිතේ විනාශ කරගන්න හැටි. එහෙමයි ස්වාමීනි. අහෝ කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද නේ? එහෙයි. ගෙවල් දොරවල් නැති වුණාට අඬන්න ඕනේ නැහැ. පහුතැවෙන්න ඕනේ නැහැ. යාන වාහන නැති වුණාට පහුතැවෙන්න ඕනේ නැහැ. එහෙමයි ස්වාමීනි. සමහරවල් දරුවෝ මුණුපුරව නැති වුණාට පහුතැවෙන්න ඕනේ නැහැ. සමහරවල් හිතවත් පිරිසක් ලැබුණ නැහැ කියලා පහුතැවෙන්න ඕනේ නැහැ. පසුතැවෙන්න ඕන මිත්‍යා දෘෂ්ටිය හිත බැස ගන්න ඕන. මිත්‍යා සංකල්පවල බැස ගන්න ඕන. මොකද අර පරාජය පුංචි පරාජයක්. ඒ පරාජයේ තියෙන මේ අවුරුදු 50 විතරයි. හැබැයි මිත්‍යා දෘෂ්ටියේ හිත බැසගෙන පරාජය වුණොත් කල්ප ගානක්. ඇයි මෙතරම් සම්මා දිට්ඨිය ගැන මනුස්ස ලෝකෙට ඇවිල්ලා කියද්දිත් මේකේ හිත බැස ගන්න නැත්තම් එහෙමයි ස්වාමීනි. එහෙනම් කෙසේනම් ඊවන් කිසි දෙයක් ගැන කතා කරන්නේ නැති නිරේඳගෙන කොහොමද සම්මා දිට්ඨිය වඩන්නේ? එහෙමයි. තිරිසන් ලෝකෙ ඉඳගෙන කොහොමද සම්මා දිට්ඨිය ගැන කතා කරන්නේ? එහෙමයි. ලේසි නෑ. එහෙයි ස්වාමීනි. ලේසි නෑ. එහෙනම් පින්වත්නි මේ ලැබුණු හැම මොහොතකම බණපද ශ්‍රවණය කරමි. හැබැයි පිරිසිදු බණපද වෙන්න ඕන. පුද්ගලික මතවාද නෙමෙයි මහත්තයා. එහෙමයි. පුද්ගලික මතවාද බොහෝ දෘෂ්ටි සහිතයි. සියල්ල දන්නා සියල්ල දකිනා ඒ දෘෂ්ටි වලින් ගලවන තථාගත ධර්මයේ විතරයි. එහෙමයි ස්වාමීනි. තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි මේ සම්මා දිට්ඨිය උපද්දන්නේ. ඉතින් ඒ නිසා Tamanට ආලෝකයේ තියෙන ධර්මයේ තුල ඒ නිසා අඩු ගන්න ධර්ම ශ්‍රවණය කර ඉන්න හැම මොහොතකම සම්මා දිට්ඨිය වැඩෙනවා මහත්තයා. එහෙමයි ස්වාමීනි. අහෝ මම මේ කල්පනා කළේ මේ ධර්ම දාණය දෙනවා කියලා කියන්නේ. එහෙමයි. මේ ලෝක සත්‍යයගේ සම්මා දිට්ඨිය උපද්දන මොහොතක්. සම්මා සංකල්ප උපද්දන මොහොතක්. සම්මා වාචාවට, සම්මා කම්මන්තයට, සම්මා ආජීවයට, සම්මා වායාමයට, සම්මා සතියට, සම්මා සමාධියට අනුග්‍රහ කරන මොහොතක්. එහෙමයි ස්වාමීනි. විමුක්ති මාර්ගයට අනුග්‍රහ කරන්නේ. එහෙමයි. විමුක්ති මාර්ගයට අනුග්‍රහ කරනවා කියන්නේ අමා මහ නිවනට අනුග්‍රහ කරන්නේ. එහෙමයි. අමා මහ නිවනට අනුග්‍රහ කළොත් සසර පුරා නිවන් දකින්නකම් අමා මහ නිවනටමයි අනුග්‍රහ ලැබෙන්නේ. එහෙමයි. එතකොට එන ලේසි නෑ පින. දෙවියන් මරුන් බඹුන්ටවත් ඒවන් මහා පුණ්‍ය ස්කන්ධයක් උපදවාගත්තු කෙනා ලේසි නෑ යට කරන්න. එහෙමයි ස්වාමීනි. ලේසි නෑ පරාජය කරන්න. එහෙමයි. සියලු දෙනා ඉක්මවා යන කෙනෙක් බවට පත් කරන ඒ පින. එහෙමයි. ඒ නිසා සතුටු වෙන්න මේ ධර්ම දානය දෙන පිරිස. උදාාර පිනක් ඒක. එහෙමයි ස්වාමීනි. උදාාර පිනක් ඒක. හිතා සතුට වෙන්න පුළුවන් උදේ හවස. ඇත්තටම මේ අප කැප වෙන කට්ටිය පවා දැන් මේ වගේ පිටිපස්සේ කොච්චර ගිහි පිරිස ඉන්නවද? මුදල් වලින් අනුග්‍රහ කරන ශ්‍රමයෙන් කැප වෙන. දැන් එතකොට සමහා සංගරුවන කොච්චර මේ පිටිපස්සෙන් කැප වෙලා ඉන්නවද? එහෙමයි ස්වාමීනි. ඒතර මේ හැමදී පුණ්‍ය ස්කන්ධයකටම අපි ඔයකලිය පරම පූජනීය ගුරු දෙවියන් වහන්සේනේ. එහෙමයි. පිවිතුරු ධර්මයේම කියන්න කියන කාරණේ. එහෙමයි. ඊළඟට බලන්න පිනට කොච්චර යොමු කරනවද? සම්මා දිට්ඨියනේ මහත්තයා. එහෙමයි.
ඇයි පුණ්‍ය සිතිවිලි කොච්චර උපද්දනවද තථාගතයන් වහන්සේ පුදන්න ශ්‍රාවක සංගරුවන පුදන්න. ඒ ධර්මයේ ශ්‍රී නාමයේ සිහි කළ පුදන්න. එහෙමයි. ඉතින් පුද පූජා පවත්තන්න තුළ මේ උපද්දන්නේ සම්මාදිට්ඨියනේ. අග්‍ර දෙයක් නේ මහත්තයා අනිත් එක පුදන්නේ. එහෙමයි. අග්‍රදේ පුදනවා කියන්නේ ඉතින් අග්‍රදේ හිත පිහිටනවා කියන එකනේ බැස ගන්නවා කියන එකනේ නේද? ඒතර අග්‍රදේ පුදන්න මේ ජීවිතේ හිත හුරු කළොත් සසර පුරාවට අග්‍රදේම පුද පුදා ඉඳී. එහෙමයි. නිරන්තරයෙන්ම නිරේන් තිරිසන් අපායන් මුදවන මගනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. එතකොට අග්‍රදේම ශ්‍රවණය කර කර හිටියොත් එහෙම තමන් අග්‍රදේටම ගෙනියාවේ. එහෙමයි. හරි ආශ්චර්ය දෙයක් මේක. දැන් මේ කාරණා අපිට හොඳට කතා කරනකොට විවිධ පැති අපිට ඉස්මතු වෙලා ඉනවා. ස්වාමීනි ධර්මයෙන් බැහැර වෙලා සමහර වෙලාවට අපිට ඕන විදිහටත් යම් යම් දේ ගැන දෙවියන් ගැන උපත ගැන යම් කල්පනා આવතින් එහෙම එහි තියෙන අනතුරු ඒ නිරන්තරයෙන් මේ මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙන්න ඉඩකඩ අනිවාර්යයෙන් මේ තමන්ගේ තින් කල්පනා කරන දේ ප්‍රතිබද්ධ වෙලා තමයි සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටි වැඩෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට මේ තථාගත ධර්මයේම තමන් නැඹුරු වෙන ප්‍රමාණයට තමයි සම්මාදිට්ඨිය හිත බැසගන්නේ. එහෙමයි. දැන් කෙනෙකුට හිතන්නේ කොහොමද සම්මාදිට්ඨිය වැඩෙන්නේ කියලා. එහෙමයි. සම්මාදිට්ඨිය උපදවන ශ්‍රවණයක් තියෙන්න ඕනේ යාට. ඒ ධර්මයයි. එහෙමයි. එතකොට ඒකට පෙළඹවීමක් තියෙන්න ඕන. ඒ කියන්නේ හිතන්න ඕන, කල්පනා කරන්න ඕන සම්මාදිට්ඨිය වැඩෙන්නේ. එහෙමයි. එන මේ සම්මාදිට්ඨිය දියුණු දැන් මේ සසර දුකින් ඈතර කරන මාවතේ පළවෙනි යන්නේ සම්මාදිට්ඨියනේ. එහෙමයි. සම්මාදිට්ඨියනේ. එහෙමයි. මෙතන විස්තර කරන මහත්තයා පුණ්‍ය හුදෙක් සුනක වෘතය සුනකයන්ගේ ලෝකෙට අරගෙන යනවා. වර්ධවාගත් දෘෂ්ටිය නිරේට අරගෙන යනවා කියන. එහෙමයි. ඒතර එහෙනම් වර්ධවාගත් දෘෂ්ටිය කියන එක නිරයත් එක්ක බැඳිච්ච එක. එහෙමයි සර්. එහෙනම් කල්පනා කරලා බලන්න නිගණ්ඨනාථ පුත්ත කොහෙද ගියේ? තවඩින් ඉස්සු මේ පුන්නයි සේනිය කොහෙද යන්නේ? එහෙමයි. ඊළඟ මෙහි වදාළට පස්සේ දැන් අර සුනක රුතෙන් සමාදම් වෙලා හිටපු නිරුවත් සේනි අඬන්න ගත්තා. ඊට බුදුරජාණන් දේශනා කළේ ඒකනේ මං කිව්වේ මගෙන් ඔක අහන්න එපා කියලා. එහෙමයි ස්වාමීනි. මං කිව්වේ මගෙන් අහන්න එපා කියලා. ඒ චෝදනා කරන්න පුළුවන් මං අඬන දෙයක් කිව්වා කියලා. එහෙමයි. එහෙම නිසා සාමාන්‍ය මිනිස්සුගේ ස්වභාවය. කිව්ව දේ සත්‍යද අර්ථවත්ද කියන එක යාට ගන්න එහෙම ගන්නෑ නේ. අඬ ඉඳමින් වෛර කරන්නේ සාමාන්‍ය දක්ෂ. එහෙමයි ස්වාමී. අඬ වෛර කරන්නේ දක්ෂ. එහෙමයි. කියපු දේ සත්‍යද අසත්‍යද කියන තැනට එන්න දක්ෂ නැහැ. ඊට පස්සේ කියනවා මේ භාග්‍යතුන් වහන්සේ නෑ ස්වාමීන් මං අඬන්නේ නිසා නෙමෙයි කිව්වා. එහෙමයි. ස්වාමීන් මම මේ සතර පායට ගෙනියන නිරයට ගෙනියන මේ දෘෂ්ටිය මේ වෘතය අහෝ මම බොහෝ කල පුරුදු කළානේ ස්වාමීනි. එහෙමයි. බලන්න මේ සත්‍යයේ පිහිටියා. ධර්මයේ පිහිටියා. එහෙමයි. මෙච්චර මේ දේවල් පුරුදු කරගෙන හිටපු කට්ටියත් මේ තථාගතයන් වහන්සේ ඉදිරියේ ඒ සිරිපා අභියස ඒ අනුශාසනා ප්‍රාතිහාර ඉදිරියේ දමනය වෙලා. එහෙමයි ස්වාමීනි. ඉදා ඉඳලා මේ සමහර බෞද්ධය කියාගෙන මිනිස්සු මේ රැවටෙන රැවටිල්ල. එහෙමයි. හරි පුදුමයි නේ. එහෙමයි ස්වාමී. ඊට අනේ ස්වාමීනි බොහෝ කලක් මම සුනක වෘතේ සමාදම් වෙලා හිටියා. ඔයගේ මහත්ය අපේ ජීවිතවල කොච්චර බැඳිච්ච වැරදි වෘතේ ඇද්ද? එහෙමයි ස්වාමීනි. වෘත කියන්නේ ගති. ක්‍රියාකලාප පුරුදු කරන දේවල්. ඒතරි පුරුදු කරන දේ මේ දහමට අනුව හොඳට බලපල බලන්න නැත්තම් විශාල හානියක් තියෙන්නේ. ඒකනේ දැන් ඒ ඇද්ද ගති නැති කරන්නේ භාග්‍යතුන් වහන්සේ ප්‍රතිපදාවක් දේශනා කරන්නේ. පන්සිල් රකින්න කියනවා. එහෙමයි. උතන අවබෝධයෙන් පන්සිල් රකින්න. එහෙමයි. ඊට පස්සේ තෙරුවන් නම දින්න පුරුදු කරනවා. එහෙමයි. ඒතර වෙන කාටවත් නෙවෙයි නම දින්න තෙරුවන්. දෙමව්පියන්ට ගරු සත්කාර සම්මාන දක්වමින් සලකන්න පුරුදු කරනවා. එහෙමයි. ඒතර ඒව නෑනේ සතර පායේ. එහෙමයි ස්වාමී. ඒතර ඒ උත්තම ගුණ ඒවා. උත්තම ගුණ තුල යම් කෙනෙක් හිත පිහිටවන්න. එතකොට එයාගේ සකස් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨියක පැත්තකින් අනිත් පැත්තේ සුගතිය. එහෙමයි. ඉතින් මේ දෙන අපිට තේරෙනවා මේ දුගතියෙන් හිත ගලවන්න කොච්චර අමාරුද? එහෙමයි. ඊළඟට දම්පැන් දෙන්න. ඊළඟට මේ ධර්ම ශ්‍රවණය කරන්න. කල්යාණ මිත්‍ර ඇසුර කරන්න. කල්යාණ මිත්‍ර ඇසුරේ කොච්චර ගුණ කියනවද භාග්‍යතුන් වහන්සේ? ඒ කල්යාණ මිත්‍රයාට මේ නැඹුරු වෙච්ච කෙනා කොතරම් කුසල සම්පatti උපදව ගන්නවද? දැන් අපි එකම එක කල්යාණ මිත්‍රයෙක් නිසා
කාමයන්ගෙන් බරිත වෙලා විනාශ වෙලා තිබිච්ච මේ චරිත නේද? අද උතුම් ශ්‍රමණ ජීවිතයක පිහිටවල තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අද තමන් ශ්‍රමණ ජීවිතයේ පිහිටවලා තමන් කල්යාණ ගුණධර්මයන්ගේ පිහිටවලා දෙව් මිනිස් ලෝකයටත් ඒ කල්යාණ ගුණධර්මයේ පිහිටවන අනුශාසනාව එහෙමයි. එකම එක්කෙනෙක් විසින් මේ කළේ ගුරු දේවයන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන පුදුම දෙයක් ඒක. එහෙමයි. ඉතින් ඊට පස්සේ මෙයා අහනවා එකපාරට අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වගේම ස්වාමීනි මේ කෝ දැන් අර ඉස්සෙල්ල ඇහුවේ කෝලිය පුත්‍ර පුන්නනේ ඇහුවේ. එහෙමයි ස්වාමීනි. අනේ ස්වාමීනි මේ කෝලිය පුත්‍ර පුන්න ගෞරවතේ සමාදන් වෙලා ඉන්නේ. සේනිය අහන්නේ නේ. සේනිය අහන්නේ. එහෙමයි. ස්වාමීනි මේ කෝලිය පුත්‍ර පුන්න ගෞරවතේ සමාදන් වෙලා ඉන්නවා ස්වාමීනි. මෙයාගේ ගතිය කුමක් වේවිද කියලා ඇහුවා. ඒත් උත්තර දුන්නේ නැහැ. එහෙමයි. ඒ අප්‍රියමනාපයිනේ වචනේ. එහෙමයි. ඊට දෙවෙනි අවස්ථාවෙත් ඇහුවා. උත්තර දුන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාවේ ඇහුවා. භාගතුනා දේශනා කළා ඉතින් මම ඔබට කිව්ව අවස්ථා දෙකම කිව්වා. එහෙමයි. ඔබ දැන් අහන නිසා මම ඔන්න ඔබට උත්තර දෙනවා කිව්වා. සේනිය මෙහිලා කෙනෙක් ගෞරවතේ වඩනවා. පරිපූර්ණ වඩනවා. නිරතුරු වඩනවා. ගව සීලේ වඩනවා. නිරතුරු වඩනවා. ඒ වගේම ගව සිත වඩනවා. එහෙමයි. ඒ වගේම නිරතුරු වඩනවා. ඉතින් බලන්න දැන් එතකොට ගවයෙක් වගේ කෙනා මෙයා සමහර තනකොළ කන ඇති කටින් ලෑටි ගාලා. අත් දෙකයි කකුල් දෙකයි පාවිච්චි කරලා යන්න හුරු වෙනවා ඇති. එහෙමයි. අඳුරු ලෝකෙ මහත්තයා. එහෙමයි. මොනතරම් අඳුරක්ද මොනතරම් අඳුරක්දනේ. එහෙමයි. දැන් ලංකාවේ මිනිස්සුෙකුට ඉච්චර අවාසනාවන්ත ඉරණමක් අත්වෙන දෙයක් නෑ ඇත්තටම. මිහිඳු පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ නමස්කාර වේවා. ඒ ලෝකෙ විනාශ කළා. එහෙමයි. ඒ ලෝකෙ විනාශ කළා. එහෙමයි. මේ ලංකා ධරණී තලයේ ඒ මිනිස්යාගේ ගස් ගල් වලට වැඳ වැඳ යාතිකා කර කර හිටපු ඒ යුගය. ඒක සත්තු මරමින් ලී වැගිරෙන මස් කකා හිටපු අර සිත් ජීවිත. අහෝ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලංකා ධරණී තලයේ ඒ අමාවැසි වස්වල ලංකා ධරණී තලයේ රජුන් පිරිස එහෙමයි. ඒ ගුණවත් සත්පුරුෂ ජනී ජනයාට ප්‍රඥා ලෝකය ලබා දීලා අදටත් මේ ප්‍රඥා ලෝකයේ අසුරේ කොතරම් දෙයක්. ඒතරී ප්‍රඥා ලෝකයෙන් බැබිලා මේ ලංකා ධරණී තලයේ 99%ක්ම වගේ බුද්ධ ශාසනයෙන් පෝෂණය හිටපු මිනිසුන් හිටියේ මහත්තයා. එහෙමයි. ඊට පස්සේ මේ පිට රටවල් වල ආభాෂයෙන් ඊට පස්සේ අනිත් ආගම් වැළඳගත්තේ ලංකාවේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනය සම්මුඛ නොවුනොත් නිරන්තරයෙන් මිත්‍යා දෘෂ්ටියට වැටෙන අනතුර මිත්‍යා දෘෂ්ටියමයි. එහෙමයි ස්වාමීනි. කර්මයක විපාක පිළිගන්නේ නැහැ නේ මහත්තයා. දැන් අද ලෝකේ බලවත් තියෙන විවිධ ආගම් ගත්තොත් එහෙම ਸਰව බලධාරී දෙවියෙක් පිළිගන්නේ. එහෙමයි. ඒක දෙවියන්ට බය වෙනවා මිසක පාපී සිතුවිල්ලට බයක් උපදින්නේ නැහැ නේ කට්ටියගේ. එහෙමයි ස්වාමීනි. පාපී සිතුවිල්ලට බයක් උපදින්නේ නැහැ. එහෙමයි. ඉතින් පාපී සිතුවිල්ලට බයක් උපදින්නේ නැතුව කෙනෙකුට බයක් උපදිනවා කියලා කියන්නේ කෙනාගේ ජීවිතේ තියෙන හානිය එතකොට. එහෙමයි. කවදාවත් එයාට පව දුරු කරන්න මහන්සි ගන්නෑ. එහෙමයි. සත්‍යයට හැමතිස්සෙම සත්‍ය වැසී යන. සත්‍ය වැසී යනවා. සත්‍ය වැසී යනවා. එහෙමයි. පව හංගගෙන ඉන්න ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මේ විදිහට ගෞරවතේ වඩලා සීලේ වඩලා ගව සිත පුරුදු කරලා ගව ආකල්ප පුරුදු කරලා කය මිදී මරණින් මතු ගවයන්ගේ ලෝකේ උපදිනවා කියනවා. එහෙමයි. ගවයන්ගේ ලෝකේ උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඒ හරියනේ. එයාගේ විඥානය සකස් වෙලා තියෙන ඊට අදාළව. එහෙමයි. එහෙනම් අපි මේ පුරුදු කරන හැම දෙයක් ප්‍රතිබද්ධ වෙලාම තියෙන ඊළඟ ජීවිතේ ලබන කය තීරණය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මොනතරම් මේ සැලකිලිමත් වෙන්න ඕනද? මොනතරම් සැලකිලිමත් වෙන්න ඕනද? චේතනාව පිළිබඳව ස්වාමීනි අපේ හිතේ. චේතනාව පිළිබඳව. එහෙමයි. චේතනාව ඇසුර ගති පැවතුම් එහෙමයි. හැම දෙයක්ම සැලකිලිමත් වෙන්න ඕන. හැම දෙයක්ම. ස්වාමීනි හරි අවාසනාවක් දැන් දෙව්ලොව සුගතිය පතාගෙන මේ වගේ මේ වෘතවල සමාදන් වෙන මිත්‍යා දෘෂ්ටියට පැමිණෙනවා. අනතුර මේ නිරය තිරිසන් ලෝකේ. එහෙමයි. දෙවියන් අතර යන්න කියලා දැන් පුරුදු කරන්නේ. එහෙමයි. සමහර කට්ටිය අමාමහා නිවන් දකින්න කියලා හිතාගෙන කුණු ගොඩවල් පුරුදු කරනවා. එහෙමයි. වරදවා ගැනීම ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය. ස්වාමීනි දැන් මේ දේශනාව ඔබ වහන්සේ විස්තර කරද්දී මෙහි බරපතලකම තවදුරටත් වැටහෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් අපි සැප මේ යහපත බලාපොරොත්තු වෙන්නේ වෙලාවට අඩිය තියෙනවා. දිශාවල් අඩිය තියෙනවා. සැප අභිවෘද්ධිය බලන්න නේද? එතකොට මේ කල්පනා කරලා බලන්න ඔහොම කර කර ඉඳලා තිරිසන් ලෝක ගියා කියලා
වරදවා ගැනීමක් නේ ඔව්. ස්වාමී. එතකොට තිරිසන් ලෝකේ මේ ගියාට පස්සේ මහත් වෙලාවට අඩිය තියයිද? එහෙමයි ස්වාමී. හරක් වෙලා ඉපදුනාට පස්සේ නැගිටලා වෙලාවට අඩිය තියයිද? වෙලාවට කයිද බොයිද? එහෙමයි. කාටද යාතික කරන්නේ? ස්වාමිනී බොහෝ වෙලාවට අපේ උදවිය කියන දෙයක් තමයි අපි මේ වැච්චර ගණන් ගන්නෑ නිකමට කරන්නේ කියලා. නිකමට කරන බරපතලකම නිකමට කර බරපතලක. එහෙමයි ස්වාමී. ඒ අහෝ අවාසනාව කල්පනා කරලා බලන්න බෑ මේ සතර පායට වැටුනොත් එහෙම මොන නැකතට කෑන්ද? එහෙමයි ස්වාමී. මොන නැකතට බීම්ද? එහෙමයි. මොන නැක සැමරීම්ද? එහෙමයි. අහෝ මොනව කරන්නද නේද? එහෙමයි ස්වාමී. අම්මෝ හිතා ගන්න බෑ. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඉපදිලා මෙයා ඊට පස්සේ ගවයන්ගේ ලෝකෙ ඉපදිනවා කියන යම් කෙනෙකුට මෙවැනි දෘෂ්ටියක් තිබුණොත්. ඒ කියන්නේ මම මේ සීලයෙන් වේවා, වෘතයෙන් වේවා, තපසයෙන් වේවා, බඹසරින් වේවා දෙවියෙක් වෙනවා කියලා. එහෙමයි. අන්‍ය වූ දෙවියෙක් හෝ අන්නේ මේ කියලා හිතනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියයි කියන. එහෙමයි. එතකොට ගව වෘතයේ සමාදම් වෙච්ච නිසා ගවයන්ගේ ලෝකෙට යනවා. වර්ධවාගත් දෘෂ්ටිය බලවත් නම් නිරේට ගෙනියනවා. භාගතුන දේශනා කළ සේනිය මිත්‍යා දෘෂ්ටික කෙනාට ගති දෙකයි තියෙන්නේ. කුමද්ද? නිරය තිරිසන් ලෝක. නිරය තිරිසන් ලෝක. එහෙමයි. ඊට සේනිය හුදේ ගෞරතය ගවයන්ගේ ලෝකෙට ඇදගෙන යනවා කියනවා. එහෙමයි. ඒතර බලන්න තමන් විසින් නෙමෙයි යන්නේ. තමන් කාලයක් තිස්සේ කයින් වචනින් මනසින් යම් දෙයක් උරු කර ආධ්‍යාත්මී ඇබ්බැහි කළාද? එහෙමයි. ඒ ඇබ්බැහි වීමෙන් ඇදගෙන යන්නේ. විඥානය නිරන්තරයෙන්ම අතෙන් සකස් කරගන්න. ඔව්. එහෙමයි. දැන් අපේ හිතේ ස්වභාවය ඒකනේ මහත්තයා. එහෙමයි. අපි යම් කිසි දෙයක් දිහා නිතර බලන ආසාවෙන් බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක බලන්න ඇබ්බැහි වෙලා තියෙන ඊට පස්සේ. බලන්න ඇබ්බැහි වුණාට පස්සේ මොකද වෙන්නේ? අපි ඇස් යොමු වෙන්නේ මේ පැත්තටමනේ කරකවන්නේ හැමතිස්සෙම. එහෙමයි. පුංචි දෙය හිතා ගන්නකො. එහෙමයි. බොන්න ඇබ්බැහි වෙච්ච මිනිහා උදේ පාන්දර බාර් එකට ඇදගෙන යනවනම් සල්ලාලකමට කාලයක් කයින් දේ පුරුදු කළාට පස්සේ ඒකට ඇබ්බැහි වුණාට පස්සේ ඒ ඇබ්බැහි වීමෙන් ඒකම හොයා දවස් ඇදගෙන යනවනම් එහෙමයි. නේද? නින්දට ඇබ්බැහි වෙච්ච මිනිස්සයා නැවත ඇඳටම ඇදගෙන යනවනම් එහෙමයි. වැරදි වැඩවලට පුරුදු වෙච්ච මිනිස්සයා ඒ වැරද්දට නැවත ඇදගෙන යනවනම් එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සිල් ගන්න බණහන් පුරුදු වෙච්ච මිනිස්සයාත් මොකද වෙන්නේ? යහපත් දෙයට ඇදගෙන එනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් අර නරක ඇබ්බැහිවීම අතහරින්න මේ ඇබ්බැහිවීම ඉස්සෙල්ලා වඩන්න ඕනේ නැද්ද? වඩන්න ඕන මහත්තයා. එහෙමයි ස්වාමීනි. වඩා ගන්න ඕන. එහෙයි. එතකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට යා හොඳ දෙයටම හොඳටම ඇබ්බැහි වෙලා එහෙනම් ඒ ඇබ්බැහිවීම කොහටද අරගෙන යන්නේ? සුගතියට. එහෙමයි ස්වාමීනි. නරක ඇබ්බැහිවීම කොහටද අරගෙන යන්නේ? දුගතියට. එහෙමයි. එහෙනම් මිත්‍යා දෘෂ්ටියට ඇබ්බැහි වෙනවා. එහෙමයි. ඇබ්බැහි වුණාට පස්සේ කොහටද ඇදගෙන යන්නේ? නිරයට තිරිසන් ලෝකෙට. එහෙමයි. සතර පායේ ගති වලට ඇබ්බැහි වෙනවා. එහෙමයි. මේ වැරදි කාම සේවනයේ හැසිරෙනවා. සතර පායේ ගතියන්නේ ඒක. එහෙමයි. සතර පාය එහෙම ගන්න නෑනේ. සබ්බෙත් එක්ක කියලා ගන්න නෑනේ. එයා කෙනෙක් එක්ක විවාහ වුණා ඒකත් එක්ක ජීවිත කාලෙම ඉන්නවා කියලා ගන්න නෑනේ සතර පාය. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒක මනුස්ස ලෝකේ හුරු කරන ගුණයක් නේ. ඒතකොට මනුස්ස ලෝකේ හුරු කරන ගුණය දෙවියන් අතරට ගෙනියනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒතකොට බලන්න මේ හැම තමන් පුරුදු කරන දේ තමන් ඇදගෙන යන තැනක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ධර්මයට අනුව ගලපලා බලන්න තමන් කොහෙද දැන් මේ දක්වාම පුරුදු වීම වලින් ඇදගෙන යන්නේ කියලා. එහෙමයි. ස්වාමීනි ධර්මයට අනුවම ගලප ගන්න අපෝසත් වෙලා මේ නිවැරදි දේ විදිහට වැරදි දේ සමාදන් වුණොතින් මිත්‍යා දෘෂ්ටියට වැටිලා තියෙන අනතුර එහෙමයි ස්වාමීනි. ඒ නිසා පින්වත්නි උදේ හවස විතරක් නෙවෙයි නිරතුරුවම එහෙමයි. භාග්‍යතුන් වහන්සේ සිහි කරන්න. ධර්මයේ සිහි කරන්න. ශ්‍රාවක සංඝ රත්නය සිහි කරගෙන වැඳ වැටෙන්න බැරුණත් හිතින් නමස්කාර කර හිතින් සරණ යන්න. එහෙමයි. හිතින් මෛත්‍රිය වඩන්න. හතර ඉරියව්වෙන් කාරුණික සිතින් ඉන්න. මුදිතා සහගත සිතින් ඉන්න. කොයි වෙලාවෙ ඊළඟ මොහොතේ මැරෙයිද දන්නේ. එහෙමයි. ඒතකොට මැරෙන වෙලාවට පුරුදු වෙච්ච පෙත්තර ඇබ්බැහි වෙච්ච පැත්තෙන් ඇදගෙන යාවේ. සුගතියට. එහෙමයි. එහෙනම් නිරතුරුව පුළුවන් වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ සිරිපා අභියස වඳිනවා කියන අදහසින් අහෝ වැඳ වැටලා වන්දනා කරගෙන ඉන්න පුළුවන් නම් ජීවිතේ පූජා කරමින් ඉන්න පුළුවන් නම් ධර්ම ශ්‍රවණයේ ඇහෙන මොහොතක කන්නේ මාගෙන ඉන්න පුළුවන් නම් ඒ පරම සත්‍යයට එහෙමයි ස්වාමීනි. සසර දුක් ඈතර කරන සත්‍යයට සම්මා දිට්ඨිය වඩවනේ සත්‍යයට සම්මා සංකල්ප උපද්දන ධර්මයට හිත නැඹුරු කරගෙන කන්නේ මාගෙන ඉන්න පුළුවන් නම් ඒ හැබැයි වෙනවා හිත. එහෙමයි. ඒතකොට මේ මහා ගුණයෙන් සුගතියට ගෙනියනවා සත්‍යයි. එහෙමයි.
සුගතියේදී ඇති කරගත්තු පුරුද්දෙන් නැවතත් ඒ යහපත් ගුණය තුලම රඳවනවා සත්‍යයි. එහෙමයි. එතකොට ඒ ඇති කරගත්තු මහා ගුණයෙන් සුගතියේදී සසර දුක් ක්ෂය කරනවා සත්‍යයි. එහෙමයි. ඒ ධර්මයේ ආශ්චර්යය. එහෙමයි. තමන් වීරියෙන් දිනු කරගන්න ගුණයක ආශ්චර්යය. එහෙමයි. මෙසේ වදාළට පස්සේ ගෞතමයන් සමාදන් වුණ කෝලිය පුත්‍ර පුන්න හඩන්න ගත්තා. කඳුළු සැලුවා. එවිට බුදුරජාණන් වහන්සේ සුනක වෘතයෙන් යුතු නිර්වත් සේනියට මෙහෙම වදාළ සේනිය ඔබට මං කිව්වා මගෙන් අහන්න එපා කියලා. අනේ ස්වාමීනි මම මේ අඬන්නේ ඒ අර්ථවත් වූ දහම් කරුණට නෙවෙයි ස්වාමීනි සත්‍යයට නෙවෙයි මම මේ අඬන්නේ. අහෝ ස්වාමීනි මමත් බූකලක් මුළුල්ලේ මේ සතර පායට බැඳලා තියෙන නිරයට බැඳලා තියෙන දෘෂ්ටිය සමාදන් වුණා ස්වාමීනි. මේ දෘෂ්ටිය කොහොමද මගේ හිතෙන් ගලවන්නේ කියලා මම මේ කල්පනා කරන්නේ. ඇයි දැන් කාලයක් හුරු කළානේ. ස්වාමීනි මම සතර පාය ගවක යෝනියට ගෙනියන්න මේ ගව වෘත්තයේ බොහෝ කල දැන් බඩල තියෙන්නේ මම කොහොමද මේක මනසින් ගලවලා අයින් කරන්නේ ස්වාමීනි. ඒක සිහිපත් වෙලයි මට ඇඬුනේ ස්වාමීනි කිව්වා. එතකොට සත්‍යයේ හිත පිහිටියද නැද්ද? පිහිටියා. ලාභයක්ද නැද්ද? දෘෂ්ටිය පිරිසුදු නැහැ. දෘෂ්ටිය පිරිසුදු නැහැ. දැන් ඕනේ ඇතුලේ බැසගත්තු ගලවලා දාගන්න අයියෝ. තේරුණා නේද? සත්‍යයට එන්න පුළුවන් නම් සත්‍යයට ආපු කෙනාගේ ඉතින් අර කාලයක් තිස්සේ ඇතිවෙච්ච ඇබ්බැහි වීම ටික එකපාරට නැති කරන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි මහත්තයා. දැන් ඔය සමහර ළමයි ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ පුනරුත්ථාපන කඳවුරු වලටම ගිහින් දාන්න ඕනේ. අවුරුද්ද 2 3 4 5 කෝස් තියෙනුනේ සමහර අයට. එහෙමයි. එතකොට ඒ කෙනාගේ හිතෙන් අර මානසිකත්වය බැහැර වෙනකන් තියාගෙන විවිධ දේවල් වලට හුරු කරනවා. එහෙමයි. ඒ හුරු කළා සමහර අය එළියට දාපු ගමන් දවසෙන් දෙකකින් ආයෙ ඇබ්බැහි වෙනයි නැද්ද? එහෙනම් කොච්චර මනස තුළ මේ කාවැදිලද? එහෙනම් නරක දෙයකට හිත ඇබ්බැහි වුණොත් අසත්පුරුෂට ඇබ්බැහි වුණොත් අහෝ කවද මේ ගලවලා අයින් කරන්නද? මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා තුළ බැසගන්න ධර්මී නාමයෙන් ශ්‍රවණයන් කරලා මේවා බැසගත්තට පස්සේ මේවා පිරිසුදු කරන්න ගියාට පස්සේ එහෙමයි. කවද මේව ගලවන්නේ? මේ වීරිය කවද මේ තියෙන කෙලෙස් ටික දුරු කරගන්න මෙච්චර අමාරු එකේ. මෙහෙම වැරදි පුරුදු ටිකක් ඇති වුණාට පස්සේ බලවත් වුණාට පස්සේ මේව ගලවන්න ගියාට පස්සේ සමහර දැන් බුදුරජාණන් වහන්සේ කාලේ අපි මේ වහද්දී අපි හිතනවා දැන් භාග්‍යතුන් වහන්සේ කාලේ මහත් ඇත්තටම බින්වන්ත පිරිසක් හිටියේ. එහෙමයි. ගුණයෙන් පිරිපුන් පිරිසක් හිටියේ. මොකද ශ්‍රේෂ්ඨ ධාතුවක් මේ මිහිතලයේ ඉපදුණු කාලවලට ශ්‍රේෂ්ඨයිම තමයි පහළ වෙන්නේ. එහෙමයි. එතකොට ඒ අයට ඇත්තටම කාලයක් අර පොඩි කාලයක් සමාදන් වෙලා හිටියත් අර සසරේ පිරු ගුණේ බලවත් නිසා සුළු කලකින් ගලව ගන්න පුළුවන්. එහෙමයි. දැන් මේ කාලේ අපි හිතනවා එහෙනම් අපිත් හරි අපිට පුළුවන් පුංචි කාලෙකින් පුළුවන් වෙයි කියලා. එහෙම වර්ධව හිතන්න හොඳ නැහැ. මොකද ඒකට හේතුව මේ භාග්‍යතුන් වහන්සේ ඉපදිච්ච කාල පරිච්ඡේදය අපිට උපදින්න බැරි වුණා. එහෙමයි. පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපේ ඒකාලෝක කරන කාලෙවත් අපිට උපදින්න බැරි වුණා. එහෙමයි. ඒක දැන් මේ අන්තිම කාලේ අපි ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ අපිට මේ අවස්ථා දෙකම අහිමි වුණා කියලා කියන්නේ මහත්තයා. මේ රහතුන්ගේ කාල පරිච්ඡේදය අපිට අහිමි වුණා කියලා කියන්නේ එහෙනම් අපේ ආධ්‍යාත්මික පෙර සසරවල වැඩුණු ගුණ සම්පatti මදි. එහෙමයි. එන අගුණ සම්පatti වැඩි. එන අගුණ ගොඩක් තියාගෙන තවත් මේ වගේ විකාර දේවල් තුල හිත පිහිටෙව්වොත් ගලවනවා කියන එක ලේසි නෑ. එහෙමයි. ලේසි නෑ. එහෙයි. ඒ නිසා බොහෝම කල්පනාවෙන් පරිස්සම් වෙන්න ඕන. ඇසුර, ශ්‍රවණය, හිතන දේවල්, ධර්මී නාමයෙන් පුරුදු කරන දේවල්. එහෙමයි. ඒ නිසා මේවා තමන්ගේ ජීවිතේ හරියට නිරවුල් කරගෙන භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විතරයි මට පිළිසරන්න තියෙන්නේ. ඒක නිස්තිර අදිෂ්ඨානයේ තියාගෙන ශ්‍රාවකත්වයට පැමිණීම. ශ්‍රාවකත්වයට පත් වෙලා තෙරුවන් සරණේ හොඳට හිත පිහිටවගෙන දීපු දාගෙන ඉන්න මහන්සි ගන්න ඕන. එහෙමයි. ඉතින් ඊට පස්සේ හරි පුදුමයි අර දෙන්න කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දෙන්නගේ සුනක වෘතයයි ගව වෘතයයි ඒ තුලින් හටගත්තු හිතේ බැසගත්තු දෘෂ්ටියක් ඇද්ද? ඒ දෘෂ්ටි ගලවන්න භාග්‍යතුන් වහන්සේ දක්ෂයි කියලා පිළිගත්තා. එහෙමයි ස්වාමී. ඒ නිසා ස්වාමීනි සුගතයන් වහන්සේ අපි දෙන්නගේ හිතේ ගව වෘතය ගැලවෙන විදියට සුනක වෘතයෙන් හිත ගැලවිලා යන විදියට ඒ වැරදි දෘෂ්ටි හිත ගැලවිලා යන විදියට ධර්ම දේශනා කරනසේක්වා කියලා ආරාධනා කළා. එහෙමයි ස්වාමී. භාග්‍යතුන් වහන්සේ ඉදිරි ශ්‍රාවකත්වයට පත් වුණා. ඉතින් ඊටු කොටස අපි ඊළඟ දවසේ විස්තර කරමු. දැන් මොන භාග්‍යතුන් වහන්සේ පරියායන් 4කින් මේ අයගේ හිතවල තියෙන දෘෂ්ටිත් වෘතත් ගැලවිලා යන විදියට ධර්මයේ දේශනා කරනවා.
ඒ නිසා සතුට වෙන්න මේ අද ධර්මානුශාසනාවට උපකාර කළ පින්වත් පිරිස දෙව් මිනිස් ලෝකයාගේම සිත් සතන් ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥා ලෝකයෙන් බබලවන්න මේ කළ උපකාරය. සසර පුරාවට තමන්ගේ ප්‍රඥා ලෝකයේ දියුණු කිරීම පිණිස අනුග්‍රහ ලැබෙන පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. අමා මහ නිවන් මඟ විවර කරන පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම සසර දුක් ක්ෂය කිරීම පිණිසම අමා මහ නිවන් මඟ විවර වීම පිණිසම මේ රැස් කළ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසා වදාලා. ඒ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින අපමාදීන සම්පාදිත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ රාජගිරිය කල්පලුවා ගෙදර පදිංචි පින්වත් සඳුන් අමිල උදාරී සහ ගුණරත්න කියන දුවදරුවන් පිරිස එක රාශී වෙලා ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් බලාපොරොත්තු වෙන සුජීවත්ව සිටින ධර්මපාල ඒකනායක සීයාට සිත පැතීමටත් මේ පරලෝකයේ ජෝර්ජ් ගුණරත්න සීයාට සුමනා ගුණරත්න සහ ලිලියන් ජයමාන්න යන ආච්චි අම්මාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සක් දෙවිඳුන් ගටිකාර බ්‍රහ්මරාජයා සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසනය හිතකම සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුද්ධ ශාසනය ගැන සුපහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරුන්ට සුමන සමන් දිව්‍ය රාජයාට ආලෝක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දෙවියන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම තමයි සදහැවත් ගිහි උපාසක උපාසිකාවන් සියලු දෙනාටම සලසා දෙත්වා දිවියෝදු තුන් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. පරම පූජනීය මේ දහම් මඟ නිර්වුල්ව නිවරදුව පිරිසිදුව මනාකොට තෙරුවන් සරණේ පිහිටින ආකාරයෙන් දහම් මඟ විවර කළ දුන කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනට ඒ වගේ මනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් සුජීවව සිටින ධර්මපාලක නායක පින්බර මහත්මයාටත් ඒ වගේම තමයි සඳුන් අමිල උදාරී සහ ගුණරත්න යන සියලු දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකයන්ට මේ පින් අනුමෝදන් වේවා. අද දවසේ මේ උතුම් සදාම් වැඩසටහන පවත්වන උපකාර කළේ පින්වත් මහත්මයාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ පරලෝකයේ ජෝර්ජ් ගුණරත්න, සුමනා ගුණරත්න, ලිලියන් ජයමාන්න ඇතුළු සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සත්‍යධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සත්‍යධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු.
ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන රාජගිරිය කලපලුවාව ගෙදර පදිංචි පින්වත් සඳුන් අමිල උදාරි සහ ගුණරත්න යන පින්වන්ත දූ දරුවන් හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් ඊටාම දයාවෙන් අපි සිහිපත් කරගන්නවා. ඉතින් පිනැති ඔබට අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා අපි තාම දයාවෙන් ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් තුනුරුවන පාමුලට පැමිණ ජීවිත ධර්මයෙන් මනාව සකස් කරගන්න හැම දිනාටම ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.